ඉවරුනේ නෑ. ඒකේ පොඩ්ඩක් තියලා ඉර්ධිය දැන් මතුවෙච්ච ඉඳලා ඉර්ධිය පොඩ්ඩක් පෙන්නන්න. ඉර්ධියෙන් යන හැටි. පුදුම හිතේ මේක කිව්වොත් කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. සම්මුතිලෝක කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ නැහැ. ඉර්ධියෙන් යන හැටි මම පෙන්නන්න පුළුවන්. මේ සියල්ලම ඉර්ධියෙන් ගමන් කරන හැටි මම පෙන්නනවා. දැන් සක්මන් භාවනා කරනකොට තමයි මට ඉර්ධිය හම්බුනේ. මේක නේද මේ ඉර්ධිය කියලා. කමඨහනත් එක්ක ඉනකොට තමයි ඒක හම්බුනේ. විශේෂයෙන්ම යථාභූත ඥානෙ ඉන්නකොට තමයි හම්බුනේ. ඒ කියන්නේ දැන් පොළව දැනෙන්නේ විඥාණයට. හරිනේ. පොළව දැනෙන්නේ සිතට. පොළවක් කියන එක අපේ විඥානයේ සම්මුතිය තමයි පොළවක් කියන එක දෙන්නේ. සංඥාව. මම පොළව කැවිදිනවා කියන එක. ඒකට ඒක පොළව දැනෙන්නේ අපේ හිතට. මේ අනිත් කොහෙටවත් පොළවක් කියන කතාවක් නැහැ. හිතේ තියෙනවා පොළවක්. එතකොට ඒක පෙර ආපු සංඥාව වුණත් ඒ සංඥාවෙන් විඥාණයෙන් පොළවක් හදා ගන්නවා. එතකොට පොළව මැවෙන්නේ හිතටයි. පොළව දැනෙන්නේ හිතට. දැන් පොළවේ ඇවිදිනවා නම් ඒක හිත තමයි කියන්නේ පොළවේ ඇවිදිනවා කියන්නේ. ඊට පස්සේ කකුල කියන්නේ හිතමයි. කකුල කියන විඥාණයට තමයි ඒක දැනෙන්නේ. විඥාණයෙන් කියනවා දැන් මේ කකුල තියෙනවා. උස්සනවා. තියෙනවා. විඥාණයෙන් කියනවා දැන් පොළවේ තියෙනවා. විඥාණයෙන්මයි කියන්නේ. හරි ඊට පස්සේ විඥාණයෙන්ම කියනවා තද ගතිය දැනෙන්නේ. විඥාණයෙන්මයි කියන්නේ. එතකොට මේ විඥාණය තමයි පොළවක් තියෙන්නේ. කකුල කියන සංඥාවක් තියෙන්නේ. තද ගතිය කියන සංඥාවක් විඥාණයටමයි දැනෙන්නේ. කකුල තියෙනවා. තියෙනවා. හැබැයි මේ තියෙන පොළවත් විඥාණයටයි දැනෙන්නේ. කකුල කියන්නේ විඥාණයමයි. දැන් දැනෙන අවසාන තද ගතිය තියෙන්නේ විඥාණයමයි. මට දැන් මේක ඇවිදගෙන මෙනෙහි කරනකොට කමඨහනාගේ මට තේරෙනවා මගේ හිතේ තියෙන පොළවේ හිතේ තියෙන කකුලේ හිතේ තියෙන තද ගතිය ඇවිදිනවා. පොළවක් හදාගෙන මම ඇවිදිනවා. පැය 3-4ක් පාන්දර 1 ඉඳලා 2 3 4 5 වෙනකොට මට තේරෙනවා මම ඉඳින් යනවා. හිතේමයි පොළව හිතේමයි කකුල හිතින්මයි තද ගතිය. මේක මෙනෙහි කර යාමකොට මට තේරුනේ මේ බාහිර පොළවක් නැහැ. මම ඉර්ධියෙන් යනවා. හිතින්ම වාගෙන පොළව හිතින්ම වාගෙන කකුල හිතටම දෙන තද ගතිය. මම හිතේ තමයි ඇවිදින්නේ. එළියේ නෙමෙයි. මම හිත ඇතුලේ ඇවිදින්නේ. මම බාහිර නෑ. මම බාහිරෙන් මිදිලා. එතකොට තමයි මට තේරෙන්නේ මම බාහිරෙන් මිදිලා. මම ඉන්නේ හිත ඇතුලේ. මම ඉර්ධියෙන් ඇවිදින්නේ. හිතින් ඇවිදින්නේ. කවටවත් මේක ලේසින් තේරෙන්නේ මේ ධර්මය හරියටම ගැඹුරටම පිළිවෙලට පිරිසිදුවට බේරගෙන ලියාගෙන යන්න ඕන. නූල් බෝල්. හොඳට කොහොම ටික ලියනවා. සීරෝ ගානිකන් අර ඉන්දියාප්පරණි වගේ රූස් ගාලා ලීලා. අර මං අයියට දාලා කිව්වේ අර ආසවක්ඛ්‍යායනෙත් ඒක. මේ අර පුදුම උදාහරණයක් මේ මටමනේ සකස් වුණ එකක් නෙමේ ගතිවේගී මාර්ගයට වාහනයක් දාලා පෙට්‍රල් ඉවරන කතාව මං කාගෙන්වත් අහලා නැහැ. මටම දැනෙනවා මේ කතාව මේක මෙහෙම තමයි වෙන්නේ. දැන් කිසි කෙනෙක් එක්ක ඔව් ආසවක්ඛ්‍යා ඥානය භාවනාවි කියනකොට අපේ ඔය කියන ඔය ආසවක්ඛ්‍යා ඥානය අනුව අදහස එනවා. ඒ අදහස දෙවනවා හරිම මේ කතාව හරිම ගහම්බීර කතාවක් වුණේ. මේකේ දැන් අයියට කියන්නේ ආසවක්ඛ්‍යා ඥානය දවල් කිව්වනේ. දැන් කිව්වා ඉර්ධියෙන් යන්නේ. හරි? උබ්බේනහස ඥානෙත් කිව්වා. දැන් චුතුප්පාද ඥානෙ තමයි අයියට දැන් කියන්නේ. ඒ කියන්නේ චුතු උප්පත්ති. චුත උප්පත්ති. චුතුප්පාද ඥාන. ඒ කියන්නේ පෙර දක්න කඳ සිහි කරන එක අර මේ ඇතේ නැති වෙන සිත් පරම්පරාව දකින්න එක. මේ කක්වත් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ නැහැ. මේ බාහිරේ බුදුහාමුදුරුවෝ ওই தත්තට කියනවා. ওই தත්ත බාහිරින් නිවන් දකින්න බෑ. තුලාන මේ බබයක් වමනු ශරීරයෙන් කාම භූමිය කාම බබයක් වමනු ශරීරයෙන් තුන් ලෝකයෙන් පනවනවා. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ නික්මලා දුෂ්කර ක්‍රියා කරනකොට සිද්ධාර්ථ කුමාරයා මේ එළියෙන් ඇවිදලා කොහෙවත් එව්වේ නැහැ. දැන් ඔය අපි භාවනාවට යන්නේ නිසා අපිට අච්චර ගැට යන්නේ ඒක නිසා. මේ බෝගස් වගේ යන්න මේ දෙවියන්ට මේවා කරන්න ඒවට වැඩි ආසාවක් නැහැ. මම කියන්නේ අර සත්‍යාව කියන එක දුකම මේ ඒක ඇවිල්ලා අමූලික සත්‍යා.
ඔය අයියා කියන දෙවෙනියට අන්තිමටම කියපු සද්ධාව අමූලික සද්ධා. නියම සද්ධාව තමයි සත්‍ය දකින්නකොට එන සද්ධාව. සත්‍ය දකින්නකොට එන සද්ධාවයි අර වැඳ ඉන්න එකයි අමූලික සද්ධාවයි. ආකාරවතී සද්ද බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ආකාරවතී සද්ධාව මොකක්ද? අමූලික සද්ධාව මොකක්ද කියලා හොඳට පැහැදිලි කරනවා. ඉතින් අපි අර පැහැදෙන්නේ අමූලික සද්ධාව. මේක පැහැදින්නේ නැහැ කවුරුත්. මේක අවබෝධය තුළ ප්‍රත්‍යක්ෂ තුළ ඥානය සකස් වෙනවා. ප්‍රඥාව වැඩෙනවා. මේ ආකාරවතී සද්ධාව එනකොට ප්‍රඥාව වැඩෙන සත්‍ය තමයි සද්ධා. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා. මේ තමයි නිවන් මාර්ග. එතකොට සද්ධානුසාරී කියන්නේ. එයා සද්ධානුසාරී. අර මිනිස්සු කියනවා පුතග්ජන මිනිස්සුත් කිය. එයා සද්ධානුසාරී. හාමුදුරුවෝ කිය. එයා ධම්මානුසාරී. දැන් ඔය පොඩ්ඩක් මේ මම බලලා තියෙනවා. දැන් මේ සද්ධානුසාරී කියන්නේ වැඳ ඉන්න එක්කෙනාට නෙමෙයි. මට දැන් කොයි වෙලාවකෝ දැන් ඔය සමහර අය සමහර ආමුණු ක්‍රියාකලාපවල වණිනවනේ. ඔව්. මම කවදාම වණින්නේ නෑ ඇත්තටම කිසි කෙනෙකුට මේකේ දොස් කියන අවශ්‍යතාවයක් නෑ. මොකද එයාගේ තියෙන අවබෝධය කියන එක. නමුත් එයාට කොයි වෙලාවකට හරි සත්‍ය අවබෝධ වෙන්න පුළුවන්. අඟුලිමාල 10 ගාණක් මරලා සත්‍ය අවබෝධ කරගත්තා නම් අපේ මේ පොඩි දෙයක් කරයි කියලා අපිට කියන්න බෑ. විතරක් නෙවෙයි කවුගේ සාසනේ මහරහතන් නමක් අර අයියා දවල් කියපු එක තැනක පොඩි දෝෂයක් තියෙනවා. ඒක පිරිසිදු නෑ. ඒක අයියා කියපු එක පිරිසිදු නෑ. ඒක මට ඒ වෙලාවේ මම අර වෙලින් කාරණා ඉදිරිපත් කරපු නිසා මම ඒක ඉස්මතු කරේ නෑ. නමුත් මට ඒක දන්නවා පිරිසිදු නෑ කියලා. ඒ කියන්නේ බාහිරේ දෙයක් තිබ්බොත් තමයි එයාට පුළුවන් වෙන්නේ ඒ දෙයක් තියෙන්න ඕනි පින් කරගන්නත් පව් කරගන්නත්. බාහිර දෙයක් නැත්තම් එයාට පින් කරගන්නත් බෑ පව් කරගන්නත් බෑ. ඒ කියන්නේ සක්කාය රූපේ සක්කාය බාහිර දෙයක් තිබ්බොත් එයා සක්කාය දෘෂ්ටියේ. එයා ඉන්නේ මෝහගන අන්ධකාරේ මෝඩේ. එයා පු탁ජනේ. එයා පුහුදුන් මිනිස්සෙක් හිස් මෝග පුරුෂයෙක්. බාහිර දෙයක් තියෙන කෙනෙක් කවදාවත් නිවන් දකින්නේ නැහැ. අත්ත කතා. එතනින් මිදුනොත් ආර්ය පුජ්‍යලෙක් වෙනවා. දැන් ඕකේ මෙහෙම දැන් මම ඉස්සෙල්ලා ඉන්නවා දැන් මෙහෙම. නෑ බාහිර දෙයක් තියෙනවා බල්ලට. අර මනුස්සයටත් බාහිර දෙයක් තියෙනවා නම් බල්ලයි මනුස්සයත් සමානයි. මේ තිරියන් සතා කාම භූමිය. තාවකදී මේ කියනෝනේ මේ අනාරදමනේ මේ ගාමිනවරේ කරේ කරනාරුත් කියනකොට ඉනිදි වෙන්නේ මේ ගාමි ඉස්සරහින් යනවා. නෑ දැන් සිනාවලා වෙනවා. සිනාවලා තමයි පිටවස්ස රැස්වලා වෙන්නේ. මම දානවා සාමිනේ වසිනා මේ ඒකෝරනවා ආනන්ද පොදුවාදේ වෙන්නේ. දෙමිදී උසාමි ඒක තමයි කියන්නේ පෙරාප භාවයක කිකිලිය. මේ කිකිලිය මොන දේශනා කරනකොට හොඳට එමුම්කන් දුන්නා. එතකොට ඒ එමුම්කන් දීලා ඒ ආනිසංස බලයෙන් තව මේ කුමාරිකාවක් එක්ක වැඩිමවලට උපදිනවා. මේ රජකුමාරිය විවාහ වෙලා අසුභ භාවනාව වඩලා බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මෙක් කියලා උපදිනවා. ඒ බ්‍රහ්මෙක් කියලා උපදිනා ඒකෙන් චුතල තමයි දීපෙතිය එන්නේ. ඒක අසුභවනා වඩදී මොකක්ද අසුචි කියන්නේ. අසුචි කියන්නේ මේ අසුභ. ඔව් මම අම්මටත් ඕක ගැන කිව්වා. ඊට පස්සේ මේ අසුභවනා තමයි ප්‍රියන්තස වැඩියෙන් කරනවා අම්මට කොක් කරන්න එපා කියලා. අර කලින් කිව්ව දාන තියෙනෝනේ ඒවට ඒකෙන් අර බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා ඇවිල්ලා ආපහු අසුචි කන්නේ පිටියක් කරෝපදිනවා. ඒකට ආනන්දේ නාම ආනන්දෙන් ඔබට රැඳෙන්න මේ සංස්කාරයේ තියෙන බයන්න. එතනින් හැබැයි ආපෝචිත වෙලා ගිහින් ඕවාරි ලංකාවේ දුදුයන් පොතුරුෝනේ හරි කවුරුහරි කෙනෙක්ගේ මේ අගමේසියක් වෙන උප්පත්තියලා. ඒ ආත්මය තමයි ලංකාවේ තමයි නිර්වාණය අවබෝධ කරගන්නේ මහානගරය. රාජ්‍යෝගේ අවසරම් මහානගරය. මහානගරය අන්නේතරී තමයි එයාගේ සංසාර ගමන ඉවරේ මේක බුදුහාමුදුරේ දේශනා කරන්නේ. ඒ වගේ මම හිතනවා හැමතිස්සෙම ඕනෑම කෙනෙක් අර අපේ අවසාන තුසිතේ හැදෙනෝනේ අපි පව කරලා පින් කරලා කැඹුරක් අය පින් කරනවා කියලා ඔය අර දාන දීලා මේව කරලා මල් පාන් උදේ කරලා බොහොම සද්ධාවෙන් ඉඳලා මෑනවා නම් එයාගේ මනස දිනු වෙලා ඒකෝනේ යම් මරණ මොහොත මොකක්ද එයාට අන්තිමට දුගතියම තමයි ඒක. ඒක
අපායගාමී සසරේම ඒ ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටික භූමියම තමයි. දැන් ඔයාට සම්මාදිට්ඨියට ඔයාගේ මුග්ගාලේ ගත්තම ඒ මුග්ගාලේ වා හැසිරිච්ච විදිය ඒවා කොහොමද වුණත් ඔයාගේ සංසාරේ කොහොමද තිබෙන්නේ? ආනයක නෑ. ඒ සංසාරේ පුරුදු නිසා තමයි ඔයා ඔය පැත්තට යන්නේ. මේක ලොකු කතාවක් තියෙනවා. මම ඒක දැම්ම කියන්නේ නැහැ. ඒකට යනවනේ. ඔව්. මොන ක්‍රමයෙන් හරි යනවා. ඒක අනුව තමයි තමන්ගේ වාරයව ලැබෙන්නේ දිනෝවිල ලැබෙන්නේ නැත්නම් සමාධිය ගැටෙන්නේ. දැන් අතීතයේ අපි බුදුදහමේ තියෙන කතා බුදුහාමුදුරුවෝ දේශනා කරපු කතා අතීත කතා ඒ යම් පෙර જાති මෙහිම අර ඒක අවස්ථාවකදී කියනෝනේ මේ උදපැනපෙන යන හාමුදුරුවෝ කියනවා පුරිපෙලේ කියන්නේ ඒක. හරි. ඊපස්සේ ඒකම තියෙනවනේ අපි සංසාරේ පුරුදු තියෙනවා. ඔක බුදුහාමුදුරුවෝ විතරක් බුද්ධාගමේ වක්කලේ නැති කරගන්න. ඒක බුදුහාමුදුරුවෝ විතරේ තියෙන්නේ බුද්ධ ජනිතේ විතරයි. ඒක අනිත් හැම ඔය රහතන් වහන්සේලා බොහෝ මේ අයියා කියපු තැන්වල වචන 6ක් 7ක වරදක් තියෙනවා. ඒක තමයි මේ මට ගොඩාක් අතුලාන්තේ වෙනස් නිසා දැන් මේවා ගොඩාක්. ඒක නිසා මේ මොකද ඉස්සරහ කෙනෙක් කෙනෙකුට ඒක අයියා කියලා කෙනෙක් නැහැ. විඥාන ධාතුවක් තියෙන්නේ. ඒ විඥාන ධාතුව සුකුම වෙන්න නම් ඒ විඥාන ධාතුවට ලින්ක් කරන්න ඕනේ මේ පැත්තේ තියෙන විඥාන ධාතුවේ යම්කිසි අපිට ඒක තියෙනවා. ඒ කියන්නේ අපිට අපිට යම්කිසි සම්ප්‍රේෂණයක් තියෙනවා. දැන් විශේෂයෙන්ම බුද්ධෝත්පාද කාලෙක උපදින්න නම් ඒ වගේම අර විඥාන ධාතුව වල තියෙන ඕනි ගැළපීමක් මේ දහම ඇහෙන්නත් ගැළපීමක් තියෙනවා. නැත්තම් මුස්ලිම් අරාබිය වගේ රටක ඉපදුන මේ වගේ දහමක් ඇහෙන්න ලැබෙන්නේ නැහැ. දැන් අයියා දැන් ඉස්සරහ වාඩි වුණාම අයියා ඉස්සරහා ඉන්නේ කවුද කියන එක අදහලා නැහැ. කෙනා දැක්කේ නැත්තම් අයියා කියන කෙනෙකුත් නැත්තම් ඔතන විඥාන ධාතුවක් විතරයි. මෙතනත් විඥාන ධාතුවක් විතරයි. නම් ඔය දැන් අර උදේ කිව්වනේ අර ආධ්‍යාත්මිකව දැන් මේ ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන විශේෂ බලය. අහෝ. ඒ බලය අයියාගේ අර වචන ටික පොඩ්ඩක් හදලා ගියොත් ඊගාට කියදී හරි. අයියාට මේ බුද්ධ කියන වචනේ අයියා කිව්වා වචන කීප වතාවක්. නමුත් අයියා ඒ බුද්ධ කියපු වචනේ කියපු ඒ වතාවන් සේරම දෘෂ්ටිගතයි. වැරදි. ඒ සදාම බුද්ධ කියන වචනේ ඔහොම නෙමෙයි භාවිතා වෙන්නේ. ඒ කියන්නේ බුද්ධ කියන්නේ ලෝක ස්වභාවයට අයිති එකක්. බුද්ධ කියලා පුජ්‍යලයක් නෑ. සිද්ධාර්ථ කුමාරයා සම්මා සම්බුද්ධ වුණාට තථාගතයන් වහන්සේ කියලා තමයි හැමතැනම පොතේ සඳහන් වෙන්නේ ත්‍රිපිටකයේ තුල. තථාගතයන් වහන්සේ. මේ තථාගතයන් වහන්සේ කියන තේපේ. මේ බුද්ධ කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි මේ බුද්ධ කියන එක අපි හිතනවා අපි වැරදි. අපි ගොඩක් වැරදි මේවා හදා ගන්නවා. ඒ කියන්නේ නෑ උන්වහන්සේ නම් පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා අපේ පස්සේ මේ බුද්ධ කියන්නේ මේ අපිට දැන් මගේ සිතේ බුද්ධ ස්වභාවයක් තියෙනවා. දැන් අයියාගේ හිතේ බුද්ධ ස්වභාවයක් තියෙනවා. නමුත් අයියාට බුද්ධ ස්වභාවය තමයි හම්බ වෙලා නැහැ. ඒක නිසා අයියා හිතනවා බුදුන් කියන්නේ අර ඔය කියන බුදුන් කියලා. ඒක කෙනෙක්ට කියනවා. කෙනෙක් නෑ බුදුන් කියලා. අපිට දැන් මෙහෙම සංස්කෘතිය ට්‍රැඩිෂන් බුද්ධ කියන කෙනාට අපි හරියට දන්නවා නම් ඒක කිව්වත් කමන්නේ නැහැ. එතන අයියා දන්නවද බුද්ධ කියන්නේ මොකක්ද? ඒක හරිය බුද්ධ කියන්නේ බුද්ධිය අග්‍ර වෙන්නේ නෑ. බුද්ධිය අග්‍ර කවදාවත් බුද්ධ වෙන්නේ නැහැ. බුද්ධ කියන්නේ බුද්ධිය නැති වෙන තැන. බුද්ධිය කියන්නේ දැනුම. දැනුම නෑ. ප්‍රඥාව වෙනයි, විඥාන වෙනයි, ඥාන වෙනයි, බුද්ධ වෙනයි, දේව වෙනයි, බ්‍රහ්ම වෙනයි, මුනි වෙනයි මේ ඔක්කොම වෙනස් වෙනවා. නැත්නම් මේකට වෙන වචන ඕනේ නැහැ. වෙනම නම් දාන්න ඕනේ නැහැ නැත්නම් එකම වචනේ නම් ඔය ඔක්කොම කියන්නේ. අයි එහෙනම් බුදුහාමුදුරුවෝ වෙනම විග්‍රහ කරා. ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස කියනවා. ප්‍රඥා භාවිතබ්බ විඥාන පරිඤ්ඤයයන් කියනවා. අන්න තේරුම් කියන බුදුහාමුදුරුවෝ තේරෙනවා. විඥානයේ අනිත්‍ය දැකීම ප්‍රඥාවයි. බුදුහාමුදුරුවෝ හොඳට නිර්වෘල්ව බේරනවා.
එතකොට අපේ විඥානය කියන්නේ සිත. දැන් මේ තේක ගෙනා. දැන් අයියගේ හැඩතලේ විඥාණයෙන් එන්නේ. මේ රතු පාට, කහ පාට මේ සිතුවිලි විඥාන. විඥානය කියන්නේ ඒකනේ. ඔව් විඥානය අනිත්‍යයි. ඒ කියන්නේ මේක බොරුවක්. මේ එළියේ තියෙන සේරම බොරුවක්. දැන් මේ බොරුව දැනගන්නේ කොහොමද? අන්න ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ දැනුම නෙමෙයි. ප්‍රඥාව කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම. ප්‍රඥාව කියන්නේ සිතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකීම. බුදුන් වහන්සේ කියන්නේ මේ බාහිර බඩු මුට්ටු වල අනිත්‍ය දකින එක. ඒක ධර්මයට මේ ඉද බික්කවේ බික්කු නෙමෙයි. මේ ශාසනයට අදාළ නැහැ බාහිර දකින එක. දැන් අර වගේ මේ අපේ සිත තියෙන්නේ එළියනේ. දැන් අපි හිතමු අපි සමාජයේ ළමයි හදනවා එයාට පුඩි ගන්නවා මේක රතු මිනිහ මේක කහගේ. හරි. සම්මුතිය දාපු ගමන් එතනින් ඉඳන් ඒක යනවා. මේ පුදු කර්මයේ ඒක සුදු කිව්වොත් ඒ විදිහට යනවා. එතකොට එයාට හැදෙන්නේ මේ දිනෝපියුත් කරනවා, ගුරුත් කරනවා, සමාජිත් කරනවා මේක සුදුතිය. ඒක සම්මුති ලෝකේ. ඒකේ මෙයා ලෝකයක් හදාගෙන ඉන්නවා. ඒක තමයි දෘෂ්ටිය. එයා හදාගත්තා කියන්නේ දෘෂ්ටි. ඒ අවිද්‍යාව නිසා සංඛාර හැදෙන්නේ. සිතුවිලි සංඛාරා. දැන් පිටින් දෙන්නේ ඔය එයා දන්නේ නැහැනේ. පිටින් අය කියනවා. ඕක නිවි. ඔව්. දැන් අවිද්‍යාව නොදන්න දරුවට මව් කුසෙන් ඉපදෙනකොට අවිද්‍යාව පත්‍ය සංඛාර නෙවෙයි. පටිසම පටන් ගන්නෙත් ඒකයි. මව් කුසෙන් එළියට එනකොට අවිද්‍යාව. ඉතින් අවිද්‍යාව පත්‍ය සංඛාර පිටින් කවනවා සංඛාර. මේ මොහොතේ තියෙනවා. දැනීම ඊට පස්සේ ඔහුම ගිහලා ආපහු ජාති ජරා මරණ දුක් දෝමනස් මේ ටික ඉතින් ආයුපත්තියේ එතකොට එයා සංසාරයෙන් එන අපුඩියක් කරගෙන තමයි යන්නේ. ඒ කියන්නේ අතිදිසන් ආත්මික බුදුක මොනාපේ බුදුනත් එයාගේ සංසාරය අර හැබැයි අයියා කියපු පටිච්චසමුපාදයෙන් නම් නිවන් දකින්න බෑ. ඒක මේ ශාසනය කන් නෙමෙයි. ඒක නිගන්ඨයෝ කියපු එක. ඔබ දැන් පොත්වල තියෙන එකනේ ඒක නිගන්ඨයෝ කියපු එක. ඔය දාම්පස පොතේ තියෙන එකනේ ඒක නිගන්ඨයෝ කියපු එක. ඕක නෙමෙයි නිවන් දකින්න එක. නිවන් දකින්න එක මේ අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන පත්‍ය විඥාන පස්ස තින සංගති පස්සෝ පස්ස පත්‍ය වේදනා පත්‍ය උපාදාන පත්‍ය භව කියන්නේ හරි භව පත්‍ය ජාති පත්‍ය දැන් ඔන්න අයියා ඔක ගැට ගහන්නේ දැන් ජරා මරණ කියන්නේ වයසට යන එක ඊට පස්සේ ඒක මරණයට ඊට පස්සේ දුක්ඛ දෝමනස්ස දැන් මලා ඊට පස්සේ ආයි ඉපදුනා ආයි ඒව දුක්ඛ දෝමනස්සේ කියන්නේ ඒක නෙමෙයි ජාති ජරා මරණ කියන එක නෙමෙයි දුක්ඛ දෝමනස්ස කියන්නේ ඔව් හරි දුක්ඛ දෝමනස්සනේ ජරාව වෙන එකනේ දෝමනස්ස කියන්නේ දැන් අපි අභ්‍යන්තරයේ ඉතේ සම්බන්ධයේ සීකරමින් දෝමනස්ය කරනවා. ඒ ක්‍රමේ ඔබ ජාති ජරා මරණ ආපහු එන්නේ අනේ ජාති ජරා මරණ ආය අවිද්‍යාව. අවිද්‍යාව නේ නැත්නම් දැන් ඕකේ නිවන් දකින්න බෑ. නිවන් දකින්න බෑ සිස්ටම් එකේ නෑ. ඕක දැක්කොත් සිස්ටම් එක හම්බ වෙන්නේ නෑ. සිස්ටම් එක මේකයි. වේදනාවට ආවනේ දැන් ස්පර්ශ වේදනා. එතනින් එනවා කිව්වේ නැහැ. එතනින් තමයි මේ සිස්ටම් එක වෙනස් වෙන්නේ. යම් වේදේති තං සංජානාති යම් සංජානත්තං විතක්කේති යම් විතක්කේතං ප්‍රපංචේති යම් ප්‍රපංචේතං සංජානාති. නිවන් දකින්න ඔතන. ඔකේ තේරුම බලන්න ඕනේ. ඕකේ තමයි ගැඹුරු කියන්නේ. දැනීමට ලක් වුණාම එතනින් තමයි අපි අවබෝධ කරගන්නේ. එතනින් එන්න ඕනේ සත්‍ය දකින්න. යමක් අවිද්‍යාව නිසා සංඛාර නිසා විඥාන සිත විඥාන පත්‍ය නාම රූප ඒ නිසා තමයි නාමයන් රූපයක් කියන්නේ ගැට ගැහෙන්නේ නාම පත්‍ය සලාද නිසා අසක් හදාගෙන ආයතන හදාගෙන ඉන්නේ ජීවත් වෙන්නේ ආයත සලාදන පත්‍ය පස්සෝ ඒ නිසා තමයි මනසක් ස්පර්ශ වෙන්නේ මනසක් හැදෙන්නේ අන්න එතන හැදෙන්නේ ස්පර්ශයෙන් පස්සේ තියෙන ධම්ම කියන්නේ මනසට අරමුණු වෙන්නේ ධම්මෙන් පස්සේ තියෙන්නේ වේදනා සංඥා සංඛාර විඥාන උපාදානස්කන්ධය දැන් තියෙන්නේ. ඊට පස්සේ වේදනා සංඥා සංකාර විඥාන උපාදානස්කන්ධයෙන් කරන්නේ කෙලින්ම මේ උපාදාන උච්චකම හැදෙනවා. එයාට ජාතියක්. දැන් උපාදානයක් ගත්තොත් මේ උපාදාන නිසා තමයි කෝපය හැදෙන්නේ.
වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ. එතකොට යම් වේදේති තං සංජානාති. විඳපුදේ හඳුනාගත විඳ හැඩතලය. හැඩතලය තමයි ඇහැට එන්නේ. ඒ හැඩතලය හැඩතලයට පෙර එතනට උපාදාන ස්කන්ධ. අපි දැනෙනවනේ. ඒක දැනීමනේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, එහෙම වේදනා තුනක් දැනෙනවනේ අපිට. මේක ඊට වැඩි ගැඹුරුයි. ඔව් එහෙම හිතමු. ඔව් උත්තරයයිනේ. ඒ පැත්තට යන්න. අර පැත්තට යන්න. ඔව්. ඒවා කියන්නේ අර භාවනාවේ සිත නිමුස් කරා යන්නේ. ඔව් ඒ පැත්තෙන් නෙවෙයි. එයා දකින්නේ විඳිනවා හැමදේම හැඩතල. හැඩතලයට නම් දෙන්නේ හිතින්. එයා දකින්නේ මේක හැඩතලයක්. ඒ හැඩතලයට නම දෙන්නේ මේ හිතින්. උපාදානයි. ඔව්. ඒකට බාහිරින් හම්බ වෙන්නේ නැහැ මොකද? උපාදානයේ කරන්නේ හිත නිමුස් කියලා. ඔව්. යාරයට උපාදානය හම්බ වෙන්නේ නැහැ. සංජානාති මේකයි. යම් වේදේති තං සංජානාති. යම් වේදේ විඳපු දේ හඳුනා ගන්න. උන ගන්න අය. එයාට දැනෙනවා. ඔව්. දැනුමට ඒක එයා අතාරිනවා. අතාරින්නේ නැහැ එහෙම. අතාරින්නේ සත්‍ය දකින්න. සත්‍ය දකින්නකනේ අතාරිනවා කියන්නේ. නෑ. හිතේ තියෙන එක හරි කියන එක වැරදි. අයියා හිතන එක හරි කියන එක වැරදි. ඒ කියන්නේ භාෂිතේ ප්‍රශ්නයක් නෙවෙයි අභ්‍යන්තරේ සිතන එක හරි. ඒ කියන්නේ හිතන දේ හරි කියන්නේ මෙන්න මේකයි. ඔක මම ගලපලා පෙන්නන දැන් ඔතනදී දැන් විඳින්නේ හැඩතල. ඒවැ නම් විඳින්නේ නැහැ අපි. දැන් මෙතනට චක්කු විඤ්ඤාණයට අම්මෙන්නේ නැහැ නේ. චක්කු විඤ්ඤාණයට ෆොටෝ එකක් නේ ගන්න. ඒක රූපයක් නේ එන්නේ. ඒක හැඩතලයක් විතරයි කිරණයක් විතරයි යාට එන්නේ. ඒක ඇතුලෙන් තමයි මනෝ විඤ්ඤාණයෙන් තමයි මේ සම්මුති ප්‍රඥාප්ති නාමය හදන්නේ. එතකොට මේ ඇහැ කියන්නේ මේක මේ කෝපයක් කියලා. එතනින් ඇතුළට යනවා. මනෝ විඤ්ඤාණයෙන් තමයි පෙරමතකෙන් ගලපලා අරගෙන මේක මේ හැඩතලයට කෝපයක් කියන එක දෙන්නේ. අන්න එතන තමයි එන්නේ විඳින්නේ හැමතිස්සෙම පාට. විඳින්නේ මේක මේ සුදු කියන්නේත් මනෝ විඤ්ඤාණය. මේ හැඩතලයක් විතරයි විඳින්නේ. කිරණයක් විතරයි විඳින්නේ. දැන් පාට දැන් අපි චක්කු විඤ්ඤාණය කතා කරන්නේ. ඒතකොට කිරණ විතරයි එන්නේ. කිරණ එන්නේ. කිරණ මේ ඇහැ අඳුරන්නේ නැහැ. ඒක යනවා ඇතුළට. එතකොට තින්න සංගති පස්සෝ කියන්නේ ඒකයි. චක්කු ප්‍රසාදය අඳුරන්නේ නැහැ. ඔව් ප්‍රසාදය අඳුරන්නේ නැහැ. ප්‍රසාදය අඳුරන්නේ නැහැ. ප්‍රසාදය අඳුරන්නේ. අතන මේක ගැස්සීමක් තමයි ප්‍රසාදයක් එන්නේ. අපි දන්නේ මේක ගඳ සුවඳ කියලා අපේ මනසේ ඇතුළත කලින් ඇතුළත දෙන්නේ. දැන් අතන අයියා කියපු තැන තමයි මේ තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා. ඒ කියන්නේ තුන කියන්නේ මේ තුන ඊටම වැදගත්. අර අපි වාහනේ යනකොට දවසක් කියුවා ආලෝකයක් ගසක් නිසා පොළවක් නිසා හේවණල්ලක් වැටෙනවා. මේ හේවණල්ල තමයි ඇතුළට යන්නේ. ඒකයි තින්න සංගති පස්සෝ බුදුහාමුදුරු මේකටම කියනවා දැන් වාද කරන්න කවුරු හරි ඒකත් පස්සපච්චය තදංග පස්සපච්චය ඕක තමයි කියන්නේ වාදෙට ඕකත් ස්පර්ශේ ඕකත් ස්පර්ශේ එතනින් වාද ඉවරයි. උන්වහන්සේ එතනින් ජයගෙන ඉවරයි. ඒක අනිත්‍යයට තේරෙන්නේ. ඕකත් ස්පර්ශයෙන් එච්චරයි කියන්නේ. එතකොට ඔය කියන්නේ ඔය ඇවිල්ලා ස්පර්ශයෙන් කියන සේරම බොරුවක් කියන එකයි. ඒ කියන්නේ ස්පර්ශය කියන්නේ හැමතිස්සෙම මේ ප්‍රසාදයෙන් එන්නේ බොරුවක්. ඒ කියන්නේ මේ ඇහැ ඇවිල්ලා බාහිර තියෙන දේවල් දන්නේ නැහැ. ඇත්ත කතාව. මනසින් තමයි මේකෙන් හදන්නේ. එතකොට ස්පර්ශපච්චයෙන් කියන්නේ හේවණල්ලක් ඇහැට එන්නේ කිරණයක්. ඇත්තටම එළිය තියෙන දේ අපි දන්නේ නැහැ. ඇත්ත කතාව මේකයි මුළු ලෝකෙම ප්‍රසාදය දන්නේ නැහැ මේක රූපද බැරිනසද තීතර ඔන්න කාටවත් කියලා ඒක අපි මනින්න හදාගත්තු දෙයක් නේ සමානයි නෝ ඕරකා මේ තීත දෙයක් මේ අපිට නතෝ ගන්න පුළුවන් ඒ කියන්නේ දැන් අපි දැන් ඔය චිත්තානුපස්සනාව තමයි අයියා දැන් ඔය අල්ලගෙන දැන් උම්ලට් කරන්නේ දැන් උතර පොඩ්ඩක් පෙන්නන්න හරි ලස්සන කතාවක් උදාහරණයක් මම අර මේකේ ගැහුවා දැන් මට දැන් වතුර 30ක් කියනවා දැන් කොහොම එහෙමයි මට කිව්වෙත් එහෙමයි වතුර 30 එන්නේ මනෝ විඤ්ඤාණයට. වතුර 30 එන්නේ නැහැ නේ වෙන කොහෙට 30 එන්නේ මනෝ විඤ්ඤාණයට. මනෝ විඤ්ඤාණයට 30 ආවම මනෝ විඤ්ඤාණය දැන් දානවා සිග්නල් එක ටක් ගාලා චක්කු විඤ්ඤාණයට. කොහොදයක වතුර තියෙන්නේ. ඊට පස්සේ දානවා. දැන් ඊට පස්සේ චක්කු විඤ්ඤාණය දානවා. ඊට පස්සේ දැන් බැලුවා කරකවල දැන් කැමරාව වගේ වීඩියෝ කරනවා. අන්න ටැප් එකක් තියෙනවා ඇතුලේ. ඊට පස්සේ කාය විඤ්ඤාණයට ටිපිස් ටක් ගාලා මනෝ විඤ්ඤාණයෙන් තමයි සිග්නල් දෙන්නේ. මනෝ විඤ්ඤාණය යන්න ඕන. ටක් ගාලා කාය විඤ්ඤාණය ඊට පස්සේ දුක් ගාලා නැගිට්ටවගෙන අත උස්සන්නේ පාත් කරන්නේ තද ගතිය ඔක්කොම මනෝ විඤ්ඤාණයෙන් මේක කැමරා කරනවා S2කින්. සද්දේ ඉතින් ඔක්කොම කණෙන් එනවා. මේ අර පංචායතනේ මනෝ විඤ්ඤාණයෙන් ඇනල් කරනවා. ඇනල් කරලා රොබෝ වගේ මෙහම අරන් යනවා.
ඒ කකුල උස්සනවා තියෙනවා ඊට පස්සේ අර චක්කු විඤ්ඤාණයෙන් වීඩියෝ කරනවා දැන් පොඩ්ඩක් හැරෙන්න කියනවා මනෝ විඤ්ඤාණය ඊට පස්සේ මෙයා හැරෙනවා ඊට පස්සේ චක්කු විඤ්ඤාණයෙන් මනෝ විඤ්ඤාණයෙන් කියනවා දැන් අත යවන්න ඔක කරකවන්න ඊට පස්සේ කියනවා දැන් කෝප්පය දාන්න දැන් ගන්න දාන්න ඔක්කොම මනෝ විඤ්ඤාණයෙන් කියන්නේ නමුත් දැන් අන්තිම ප්‍රශ්නයක් තියෙනවා දැන් වතුර බිව්වේ කවුද චක්කු විඤ්ඤාණයද සෝත විඤ්ඤාණයද කාය විඤ්ඤාණයද ගාන විඤ්ඤාණය ජීව විඤ්ඤාණය එකෙකුටවත් වතුර බොන්න බෑ දැන් කට ඇරියව දැම්මම මේක ගියා ආමාශේ දැනුනේ දැන් දිවට දැනුනේ තද ගතිය සීතල දැන් ඊට පස්සේ ඇතුළට ගියා එතනට පොඩි දැනෙනවා වේකක් දැන් ඇතුළට කනට දැනෙන ගොජ ගොජ ගාන සද්දේ එතනට දැනෙන්නෙත් නෑ වතුර බොන්නේ නෑ කන දිව වතුර බොන්නේ නෑ ඇතුළට යන ආමාශයට දානවා දැන් මෙතන ඊට පස්සේ චක්කු විඤ්ඤාණයෙන් වතුර බීලත් නෑ ඒකට බෑ වතුර බොන්න මේක කැමරාව විතරයි ඊට පස්සේ මනෝ විඤ්ඤාණයට වතුර බොන්නත් බෑ ඒකට කවදාවත් එළියට එන්න බෑ දැන් වතුර බිව්වේ කවුද ඒක තමයි ක්‍රියාසිත ඒ රහතන් වහන්සේගේ සිත ඔකට හිමිකාරයක් නෑ අපේ කරන කිසිම දෙයකට හිමිකාරයක් නෑ මේ නේතම්මම නේතෝමම මේ නේතම්මම ඒතම්මම ඒසෝමස මේසෝ අත්තා මම නෙමෙයි මේ ක්‍රියාව මගේ නෙමෙයි මේ ක්‍රියාව මගේ ආත්මෙත් නෙමෙයි මේ ක්‍රියාවක් විතරයි මොකද්ද ඒ ක්‍රියාව ක්‍රියාසිත රහතන් වහන්සේගේ සිත මේක දකින්න එක තමයි යථාභූත ඥානෙ රහතන් වහන්සේට වතුර දන්නවා හොඳටම වතුර ඔය කියන කාරණේ ඒක චිත්තානුපස්සනාව දැන් දර්ශනා වඩන කෙනා දැන් ඒක පුදුම ආරෝග්‍යම දැන් වතුර පිළිබඳ මොනේ කීතුවා ඊට පස්සේ වතුර බොන්න ඕන කියලා හිතනවා ඉන්නක වතුර දිනනට යනවා ඊට පස්සේ යනකොට කකුල් උස්සනවා බින්න කියනවා නෑ මෙයා දකින්න ඒ ක්‍රමේ යුක්තරට හරි වේගින් එනවා ඔව් ඒ නෑ නමුත් ඒක එයා දන්නවා අර වගේ වතුර බිව කෙනෙක් නෑ කියලා මේ ආර්යකාන්ත සීලය කියන්නේ ඔය දකින්නේ. ඔව්. ආර්යකාන්ත සීලය උපාදානස්කන්ධයේ උදේවැය දකින්නවා කියන්නේ ආමුදුරු කෙනෙක්ගේ මම ඉතිග මම මේ දවස් එක දවසයි යනවා මොනේ කොටසයි මේ කුමාර කස්සප කියන තමයි අපේ මේ ලබනෝරු ඒ ලබනෝරු හැමද මම මේ ඒ ආවුරුත් එක්ක තමයි මේ ටයිම් එකක් අහන්නම් ගුණා මේ කුමාර කාශ්‍යප හාමුදුරුවෝ තමයි මහත් එක්ක දැන් අවුරුදු ගානක් තිස්සේ අපි ලබනෝරුවේ මුලින්ම සෑහෙන ලඟ වුණා සෑහෙන ලඟ වෙලා අපි ලස්සනට ඒ කොටස් ටික පැහැදිලි කරලා මට මේ පහමාට මීට අවුරුදු මීට අවුරුදු 8කට 10කට කලින් කුමාර කාශ්‍යප හාමුදුරුවෝ කැලේදී රෑ කරා පහන් ගැට පන්දම් ගාලා මම එතකොට දවස් ගානක් හිටියා ලබනෝරු කාශ්‍යප හාමුදුරුවෝත් එක මට අතරම පැය 4ක් විතර එක දිගටම සාකච්ඡා මේ හාමුදුරුවෝත් එක්ක වාඩි වෙලා දහම් සාකච්ඡා කරන්න හම්බුණා. ඒතර ඕම නිවනට ලං වෙච්ච අය. ඔව්. දැන් මේ ශරීර ධාතු වල සකස් වෙලා ඉන්න සුදර්ශන හාමුදුරුවෝ. දැන් අපි නම් වලින් කිව්වොත් එහෙමයි. නමුත් නම් නොකිය නම් මෙයා නම් වල කියන්න බැරි තරම් දැන් ඉන්නවා. දැන් රහත් මග්ගඵල ලාභින් ළඟ දැන් ඒ කියන්නේ රහත් භාවයෙන් විතරක් නෙමෙයි අපි සෝවාන් කියන්නේ මේකේ ලොකු දියුණුවක්. මේකේ සෝවාන් එක එක තමයි අතර මේකේ වර්ණත් වුණොත් අපිට මේ සතර අපායෙන් ගැලවිලා අනිවාර්යෙන් නිවනටම යනවා. හැබැයි මේකේ මේ හැම කෙනෙක්ම හොයන්න ඕනි මේක ආගමකටයි තියෙන්නේ බුද්ධ ආගමද හින්දු ක්‍රිස්තියානි කියන්නේ මේක එකම එක රහසක් තියෙන්නේ පරම සත්‍ය. පරමාර්ථ සත්‍ය බුදුහාමුදුරුවෝ මේ මිනිසුන්ට එව බලව සාන්දිටිකයි ඔබටමයි මේක ඔබටමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ අකාලිකයි ඒයිපස්සිකෝ උපනයිකෝ පච්චප්පඤ්ඤාන්ත වේ ධර්මයේ ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන් තමන්ගේ හිත ඇතුලෙන් නිදෙනවා කියන එක බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මේක හැබැයි හැමෝටම කියන්නේ බුදුහාමුදුරුවෝ මේ සත්‍ය දර්ශන සමාපත්තිය සත්‍ය ඥානෙ දර්ශන සමාපත්තිය සත්‍ය ඥානෙ නැති කෙනාට කෘත ඥානය බුදුහාමුදුරුවෝ පනවන්නේ නැහැ. භාවනා කරන්නවත් දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා කෙලින්ම ආනාපානය නැති කියලා නෑ කියනවා. ආනාපානය මේ ශාසනයේ නෑ සත්‍ය ඥානෙ නැති කෙනාට. බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකයි ධර්මයේ බුදුහාමුදුරුවෝ ගොඩක් දේශනා කරන්නේ. දැන් අඟුලිමාල හම්බුනත් වාඩි වෙන්න අද්දක තියාගන්න භාවනා කරන්න කියන්නේ නැහැ. පටාචාර හම්බුනත් වාඩි වෙන්න අද්දක තියාගන්න භාවනා කරන්න කියන්නේ නැහැ. ඒකට හේතුව ඒකට කලින් සත්‍ය ඕනේ. සත්‍ය දන්නේ නැහැ මේගොල්ලෝ. මේ දර්ශන සමාපත්තිය නැතුව කිසි කෙනෙක්ට මේ භාවනාවක් නැහැ. භාවනාවට කලින් මේකට කියනවා පූර්ව භාග ප්‍රතිපදාව. පූර්ව භාග ප්‍රතිපදාව අපර භාග ප්‍රතිපදාව කියලා දෙකකට කඩලා තියෙන තොක නිසාමයි. පූර්ව භාග ප්‍රතිපදාවේ තියෙන්නේ
ඇත්තට මේ ධර්මයේ සත්‍ය ලෝකේ පරම සත්‍ය අවබෝධ කරගන්න ඕන ඉස්සල්ලාම. අන්න සුතවතාර ශ්‍රාවකයට ඕනේ මේ ධහම බුදුහාමුදුරුවෝ හැමතැනම මේක පෙන්නනවා. සුතවතාර ශ්‍රාවකයට ඕනේ මේ ධහම මේක මේ සත්‍ය ඥානය ඇති කෙනාටයි කෘත්‍ය ඥානය. සත්‍ය කෘත්‍ය කෘතක්. ඔක පෙන්නනවා. ත්‍රිපරිවට්ටම කියන්නේ ওই විදිහට. එතකොට දෙදසාකාරම් කියලා චතුරාර්ය සත්‍ය ධම්මචක්කපවත්තන සූත්‍රය හොඳටම පැහැදිලි කරනවා මේ සත්‍ය ඥානය නැති කෙනාට කෘත්‍ය ඥානයක් නැහැ. අනිත් එක සබ්බාවසන සූත්‍රය තමයි මේකේ ඇවිල්ලා මාණික්කේ තියෙන්නේ. මේ නිවන් මාර්ග සබ්බ ආශ්‍රවශ සියලු ආශ්‍රව කරන සූත්‍රයේ සබ්බාවසන මේකේ තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කිසිම දැන් ඒකේ පෙන්නන විදිහට මට ඒ වචනේ බුදුන් වහන්සේගේ සබ්බාවසන සූත්‍රේ නිසා කියතේ ඒක නැත්නම් මේක මගේ කන් නෙවෙයි බුදුන් වහන්සේ කියන එකක් සෝවාන් වෙන්නේ දර්ශනයෙන්මයි භාවනා කළා නෙමෙයි. ධම්ම සංගීකරණේ පැහැදිලිවම බුදුන් වහන්සේ කියනවා මයික බය නැතුවම කියනවා ධම්ම සංගීකරණේ භාවනා කරලා නෙමෙයි සෝවාන් වෙන්නේ. භාවනා කරන්නේ අනාගාමී මට්ටමේ. අවසානයේ කරන අයගේ මේ අගදී ඉතන පත්තන ඥානයකට කිට්ටු වෙන ගැටියක් තිබුණාට නිර්වාණය අවබෝධ කරගන්න බෑ. ඒකට හේතුව ඒකට මේ සත්‍ය ධර්ම සත්‍ය අවබෝධ වෙන්නේ නැතුව. දැන් මේක භාවනා කරන්නේ සත්‍ය අවබෝධ කරගන්න. අනිත් එක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණය එක චතුරාර්ය සත්‍ය අවබෝධය එන්නේ පාය භාවනාවක් කරා කියලා එතනින් දැන් සමත භාවනාවක් කරා කියලා එතනින් විදර්ශනා වැඩෙන්නේ නැහැ. බුද්ධිය වැඩෙන්නේ නැහැ. ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ප්‍රඥාව වැඩෙන්නේ නැත්නම් ඒක නතර වෙනවා. නතර වෙනවා. ඉනමාරය කයනා භාවනා මේ භාවනාව නෙමෙයි කරන්නේ. අපේ අය කරන්නේ වේදේ. අපේ අය භාවනා කරන්නේ නැහැ. අපේ අය භාවනාව දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ මේක ප්‍රඥාව විසඳනේද? ඔව්. විපස්සනා භාව බුදුහාමුදුරුවෝ විපස්සනාව පෙන්නන්නේ. බුදුහාමුදුරුවෝ සමතයගේ කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ආනාපාන සංයුත්තේ සංයුත්ත නිකායේ තුන්වෙනි කොටසේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක 17 සූත්‍ර ටික සේරම ගලපලා තියෙනවා. ඒක ඇත්තනේ හැම සූත්‍රයකම බුදුහාමුදුරුවෝ කියනවා විපස්සනාව වඩන කෙනා දින 7ක් එක දිගට වැඩුවොත් මෙහෙම වෙනවා. නෑ බුදුහාමුදුරුවෝ අප වෙනවා මේ සතර සතිපට්ඨානේ මම කියන විදිහට බුදුන් වහන්සේ දේශනා කරන මේ වස්සග්ග පරිණාම ඉද බික්ක වෙවික්කු මේ ශාසනයේ විදිහට මේක කරන්න ඕනි. ඒ කියන්නේ මේ විනය්‍ය ලෝකයේ අවිද්‍යාවගේ. ඒ කියන්නේ ලෝකෙ මිදෙන්නයි භාවනා කරන්න. සතර සතිපට්ඨානේ වඩන්න ඕන. දැන් කෙනෙක්ට සතර සතිපට්ඨානය තුල කෝප්පෙත් තියාගෙන බෑ. සතර සතිපට්ඨානය වඩන කෙනාට කෝප්පෙලිය හම්බ වෙන්න බෑ. එයා එහෙනම් කායනුපස්සනාව මුලින් දෙන්නෙත් ඒකයි. මුලින් කායනුපස්සනාව කෝප්පේ කඩලා ඉන්නවා. කෝප්පේ කඩන්නේ නැතුව කෝප්පෙත් එළිය තියනවා කියන්නේ එයා කොහොමද දෘෂ්ටියේ එයා විල මෝග පුරුෂයෙක්, මෝඩෙක්. කෝප්පේ එළිය තියෙන හැමෝම මෝග පුරුෂයෝ. සත්තුත් එකයි මිනිසුත් එකයි. සතහටත් කෝප්පේ එළිය තියෙනවා, මිනිහටත් කෝප්පේ එළිය තියෙනවා නම් ඒ දෙන්නම සමානයි. එයා නිවන් දකින්නේ නැහැ. එහෙනම් කායනුපස්සනාවේ තමයි කෝප්පේ කඩන්නේ. කෝප්පේ නැති කරනවා. එළියේ කෝප්පයක් නැති කරනවා. එළියේ ඇත්තට පන්සිල්වත් නැති කරනවා. මේ පන්සිල්ලෙන් එන ගමන නමුත් මේකේ අවසාන දැන් මේ පැත්තට ආර්ය භූමියට එනකොට මේ සත්‍ය ඥානෙ පැත්තට එනකොට කෙනෙක් ඇත්තටම අපිට නම් බණ කියන්න බෑ. මේ දැන් තියෙන මේ දැන් මේ කියන සමාජය තාම එතන පරිවර්තනය වෙලා නැහැ. දැන් ටික ටික තමයි පරිවර්තනය වීගෙන එන්නේ. සමහර ඒවා අපිට කියන්න බෑ. පන්සිල් රකින්නවා නම් පන්සිල් රකින්න එහෙනම් සතෙක් ඉන්න ඕනේ. සතා මරන්න නැති වෙන්න සතෙක් ඉන්න ඕනේ. නමුත් මේ සත්‍ය ඥානය කෙනෙකුට අපි පැහැදිලි කරනකොට සතෙක් හම්බ වෙන්නේ නැහැ. ඒක මොකද්ද මේ විහිළුව? ආයි පන්සිල් රකින්නේ කොහොමද එයා? එතකොට සතෙක් හම්බ වෙන්නේ නැහැ. බාහිර කිසි දෙයක් හම්බ වෙන්නේ නැහැ. සේරම හිත ඇතුලෙන් එන්නේ. හිතිනුත් මිදෙන තැනකටයි කතා කරන්නේ. එතකොට මේ මාර්ගයේ පෙන්නන කෙනෙක් කොහොමද කියන්නේ ආයි එළියේ සතෙක් ගැන? එළියේ සතෙක් නැහැ. එළියේ සතෙක් හම්බ වෙන්නේත් නැහැ. මේ ඔක්කොම ධාතු විතරයි. ධාතු කතාව තුළ ආත්මීය කතා නැහැ. දැන් මේක ඇවිල්ලා අවිඥාන සවිඥාන කතා. දැන් මේ ඔක්කොම එකම කතාවක් වෙනවා. බාහිර කිසිම දෙයක් නැති වෙනවා. එතකොට මේ කෙනාට සතෙක් නැතුව සතෙක් මරන්න පන්සීලේ පළවෙනි එක පාණාතිපාතා රකින්නත් බෑ. එහෙම දෙයක් යාට එන්නේ නැහැ. පන්සීල යාට හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අදිනාදාන සොරකම් කරන්නත් දෙයක් තියෙනව නෙවි. දැන් මෙයා සතර අධිපට්ඨානේ පළවෙනි එක කායනුපස්සනාව හරියට වැඩුවා නම් එළියේ දෙයක් නැති වුණාම හොරක් කරන්නේ මොකක්? දැන් තියෙන ප්‍රශ්නේ සංවරත් තියෙන සීලානන්ද කියන තැනට බුදුහාමුදුරුවෝ කියන සීලෙට එනවා. බුදුහාමුදුරුවෝ එකම සීලය කතා කරන්නේ. ආරකාන්ත සීලය විතරයි. බුදුහාමුදුරන්ට බෑ අනිත් එක කතා කරන්න. ඒකයි මෙතන තියෙන ගැටලුව. බුදුන් වහන්සේ
සම්මා දිට්ඨි දෙයම් වදාන් එහෙම කියනවා. ඒ කියන්නේ අර පුතග්ජන භූමියේ ඉන්න මිනිස්සුන්ටත් ආර්ය භූමියේ සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙපැත්තකට කැඩෙනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනයි අරියට මග වෙනයි. දැන් පුතග්ජන පුදුම මනුස්සයට ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැහැ. එයාට තියෙන්නේ අරියට මග විතරයි. ආර්ය කියන්නේ ආර්යවරු රකින්නේ. ආර්යවරු රකින්නේ බාහිර බඩු මුට්ටු මුකුත් හම්බ වෙන්නේ ආර්ය සීලය තුල. ආර්ය කියන්නේ මේ නාම රූප මිදෙන එක. මේ නාමයේ හිත එළිය රූපේ. රූපේ නාම රූප වලින් මිදුණට නාම වල. කොහොමද පංචශීල රකින්නේ? දැන් පංචශීල රකින්න අවශ්‍යතාවයක් නෑ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ වෙනවා. අත්‍තරම මහාමාය දේවී පන්සිල් රැක්ක අපි දන්නවා ධර්මයේ තුරු ප්‍රසිද්ධයි. ඒ වගේම අපි දන්නවා මේ රාවණ රජුගේ කාලෙත් පන්සිල් රැකපු බවක් අපි දන්නවා මේ. නෑ පන්සිල් බුදුන් වහන්සේගේ එකක් නෙමෙයි. පණෝක එකක් නෙමෙයි. හැබැයි බුදුන් වහන්සේගේ දේශනාව පන්සිල් ඔව්. දැන් සමාජයේ පැවැත්ම උදෙසා. ඒකයි මේ දැන් වදාන්නේ. හරි ධර්මයට එන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි දැන් ගමනක් යනකොට ඇඩ්‍රස් එක හොයාගන්නවා. ලිපිනේ හොයාගන්නවා. නැත්නම් එළියට බැලලා යන්නේ කොහෙද? දැන් ලිපිනේ ඒ වගේ ඉස්සෙල්ලාම අපි මේ සුතවත් භාවය හදාගෙන ඇඩ්‍රස් එක හොයාගන්න ඕනේ නිවන් මඟ. මාර්ගය දරගන්න එපා. දැන් මේ නිවන් දකින්නේ කියලා එක එකව කරයි කියලා නිවන් දකින්නේ නැහැ. එතකොට අපි සමන්තවදානගේ ප්‍රශ්න කොටයි. ප්‍රශ්න කොටක් සමාහිත මෙහෙම එයා ඔය අපි කිව්වාගේ ආනාපානසති භාවනා කරලා එයා යන්නේ ඥානයක් වඩලා ඇති. නමුත් එයා නිවනට නම් යන්නේ සමතපත්‍ය හඳුරගේ තමසබ්බේ අපිට හොඳට අවබෝධයි. මේ සමතපත්‍ය හඳුරන දැනුම තියෙනවා. නව පොටිල. පොටිල භික්ෂුව. තුච්ච පොටිල. බුදුහාමුදුරුවෝ කියන තුච්ච පොටිල. ඒ කියන්නේ තුච්ච පොටිල කියන්නේ පොටිල භික්ෂුවට ගෝලියෝ හිටියා. අයියා දන්නවනේ. ගෝලියෝ රහත් වෙලා. පොටිල රහත් වෙලා නැහැ. ඒකට හේතුව දැනගත්තට මෙයාගේ ඇතුලේ නැහැ ධර්මය. තුච්ච පොටිල. හැබැයි ඉතින් පොටිලත් පස්සේ රහත් වුණා නිසා සමතපත්‍යත් කවදා රහත් වෙයි. නෑ සම අපිට කියන්න බෑ ඒක මොකද සමතපත්තිය කියන්නේ ප්‍රඥාව ඉහළ කෙනෙක් සමතපත්තියට පැටලිච්ච තැන් නිසා දෘෂ්ටිගතව ඉන්නවා මේ වෙලාවේ සමතපත්තිය හඳුරු මේ දෘෂ්ටිය ගලවන්න ඉඩ තියෙනවා කියන එක අපිට දැනෙනවා මොකද සමතපත්තිය හඳුරු කියන සමහර වචන ලංකාවේ සිද්ධියක් තියෙනවා මේ පොටිල විශ්වත් රහත් වෙනා නම් සමතවදියට ඔය වගේ දත්තා මේ ගෝලිය රහත් වෙලා නමුත් ඥානය මොකද කියන්නේ අර ඊපස්සේ අර කියනෝනේ කියලා අතුරුපියක් මොනවද කියලා අතුරුපියක් මොනවද ඇතා ඉස්සරහට කරන ආහුරු දුවන්නේ එතකොට අහනවා ඔබ වහන්සේ රහත් කරන්න කොහොමද වියන්නේ ඒකෙන් තමයි මෙයා ගන්න මේ රහත් වෙලා නැහැ ඒකෙන් තමයි අනිත් මට පිළිදෙන්නේ කියලා රාමුරු වැදගත් එතකොට කියනවා මේ කියලා යා අන්තිමට රහත් වෙනවා ඒ වගේ දේවල් සමන්දපට්ටාඳුරුගේ අයන් ඉදිරි ගාමම නෑ යන්න බෑ කාටවත්. ඒ කියන්නේ ඒ තරම්ම මේ මානීය දේවල් වැඩි, ආහංකාරය වැඩි, ආත්මීය දේවල් වැඩි. ඉතින් මේකේ නිවන නෙමෙයිනේ එතකොට තියෙන්නේ. ඒක නෑ මට ඒක ප්‍රශ්නේ තියෙන්නේ. මම ඒකයි. මගේ දොරමඩලාවට අපි ආසාවෙන් කියන දේවල් අහන්නේ කියලා. දැනුම තියෙනවා. ඒ පස්සේ මට ඒවාගේ මේක අර කාකාගේ තමයි කම්පතාවේ ඊට පස්සේ ඉතින් ඕනෙක තිබුණා මිතින් මේක බොරුවක් කරනවා නම් මිනිස්සු අපිට ඇත්තටම සමන්තපද්‍ය හාමුදුරුවෝ දැන් පොටිල හාමුදුරුවන් ඉස්සරහින්ම ගිහින් බුදුහාමුදුරන්ගේ ජේතවනාරාමේ වාඩි වෙනවා. පොටිල හාමුදුරුවෝ හොඳම සිවුරු ඇඳලා ඉස්සරහින්ම මහා සංඝ තෙරක් විදියට මේ ධර්මයේ නෙදී සංඝ තෙරක් විදියට ඉන්නවා. ඉතින් පොටිල හාමුදුරුවෝ ඉතින් හිතන්නේ මම තමයි දැන් මගේ ගෝලියෝ තමයි ඊට පස්සේ ඔක්කොම ඉන්නේ. මම තමයි ලොක්කා මම තමයි දැන් මුදුනේ ඉන්නේ. මුදුන් ආදිර පස්සේ ඉතින් මං වගේ තමයි ඉන්නේ.
දැන් බෝඩිලා එවනට මේ ඉන්නේ මාන්නයක ඉන්නේ. ඉතින් බුදුන් වහන්සේ තුච්ච බෝඩිලා කියලා හත්වරකට වැඩි කියනවා. තුච්ච අපි හිතන විදිහට නම් බෑදේ තොට්ටකේ විදිහටම කියනවා. මොකද ඒ කියන සයිලෙට බැලුවාම ජේතවනාරාමයෙන් එළියට බයින කම්ම තුච්ච බෝඩිලකින් තියෙනවා. එතකොට එහෙනම් බෑපිය තොට්ට කියලා එතනම එහෙම තොට්ට මොනවා වදින්නේක්වත් නැහැ. මොකක්වත් නැහැ. ධර්මයක්වත් නැහැ. මොකක්වත් නැහැ. රහත් භාවයේ නැති බව එතන තුච්ච කියනකොටම කියනවා. තුච්ච පොඩිල මෝග පුරුෂය හිස් පුරුෂය එහෙම කියන්නේ. ඒකට ලැජ්ජන්නේ ගෝලිය ඔක්කොම ඉස්සරහා අර විදිහටම නිකන් බැලලා කිව්වා. ඉතින් ඒකම තමයි රහත් වෙන්න හේතු වෙන්නේ. හැබැයි ඒක බුදුහාමුදුරුවෝ දැනගන්නේ. දැන් සමන්තපද්දියගෙත් ඒ වගේ ස්වරූපේ ලොකුවට තෙර වගේ ඔක්කොගේ මුදුරා වගේ ලොකුවට ඉන්නවා. ඒකේ මම ඉවස ගන්න බෑ. දරා ගන්න බෑ. ඒ කියන්නේ මේ මට්ටමට මානසික උනේ කොහොමද හැබැයි මෙහෙමයි දැන් මම නම් කොච්චර සමන්තපද්දිය හඳුනගෙන කතා කරත් සමන්තපද්දිය හඳුනන කියන්නේ මම දකින්නේ දැන් ඔය අපි කතා කරන රෙඩි එළින් ඉන්න කෙනෙක්. සමන්තපද්දිය හඳුනනට එහෙමයි. ඔව් සමන්තපද්දිය හඳුනනට බණින අයට වැඩිය සමන්තපද්දිය හඳුනන එළින් ඉන්නවා. ඔන්න උතරේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද දැනුම අතින් මේ ධර්මයේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මොකද මේ ඊයේ පෙරේද කියපු බණකදී මට ඇහුණා සමන්තපද්දිය හඳුනන කියනවා මේ මට මේවා කරන්න මට මේ පොඩ්ඩක් හුදකලා තනියෙන් ඉන්න තියෙනවා නම් මට ඇති කියලා. අන්න ඒක කියාගෙන ගියා. වෙන දෙයක් කියාගෙන යන ගමන් ඕක කියවුණා. ඔය වචනේ මොකක්ද අර මොකක් හරි ප්‍රශ්නයක් ආව වෙලාවක ඕක අර කේන්ති යනවනේ යට. ඒකත් එක්ක කියවිලා ගියා. කියවිලා ගියා මට මේ පොඩ්ඩක් තනියෙන් ඉන්න තියෙනවා නම් හොඳයි කියලා. හැබැයි ඒ වචනේ ඔව්. හැබැයි ඒ වචනේ හරියටම හරි. මම ඒ වෙලෙම හිතුවා සමන්තපද්දිය ආමතුරු මේ කියපු අදහස ඉදියොත් නිවන් දකිනවා. ඔව් ඒක ටික ෂෙයා වෙන්නේ. ෂෙයා වෙන්නේ. වගේ දැන් මේ ආගෙත් ඉතින් සමතවදාම්කෝගේ ඒක කෙලස් මේ කතා කරපු දේවල් වලින් අර අයියාගේ අර කියපු මේක ගැටලුව විසඳුනේ නෑ. අයියට ගැටලුවක් තියෙනවා. ඒක අද දවසට ඇති ඒක විසඳුනාම. ඒ කියන්නේ අයියට මේ බුද්ධ කියන වචනේ අයියට ඒක පොඩ පෙන්නන්න ඕනේ අද සමාජයේ කාටවත් ඒක ගලව ගන්න බැරුව ඉන්න එක. මේ 99%ක්ම සමාජයේ වැරදි. මේ කියන විදිය. ඒ කියන්නේ බුද්ධ කියන එක රූපයකට නෙමෙයි කියන්නේ. බුද්ධ අපේ මේ සිතුවිලි සියල්ලම නැති වුණාම බුද්ධ ස්වභාවය හම්බ වෙන්නේ. දැනුම බුද්ධ ස්වභාවය වහනවා. බුද්ධිය බුද්ධ ස්වභාවය වහනවා. බුද්ධ කියන්නේ දැනුම බුද්ධිය කියන්නේ ආත්මය. මට දැනුමක් තියෙනවා. මම බුද්ධිමත්. ඒ කියන්නේ මාන්නීය ආත්මීය ස්වභාවයේ සිතුවිලි වලයි තියෙන්නේ. ඒ කියන්නේ නාම රූප ගැට ගැහුනමයි සිතුවිල්ලක් හැදෙන්නේ. නාමයක් මෙතන තියෙනවා නම් බාහිර රූපෙකුත් තියෙනවා. ඒ කියන්නේ මෙයා වගේ උසස් කෙනෙක් මම කියන සිතුවිල්ල තියෙනවා. ඒ සිතුවිල්ලට හැමතිස්සෙම නාම රූපයක් තියෙනවා. එතකොට නාමය රූපය ගැට ගැහලා තමයි සිතුවිල්ලක් හැදෙන්නේ. අපි මේ දෙක බිඳුච්ච ගමන්ම බුද්ධ ස්වභාවයක් හම්බ වෙනවා. හැබැයි එතන බුද්ධම නෙමෙයි. බුද්ධ එන්නේ තව එහාට යනවා කෙලෙස් වෙලා යනවා. බුද්ධ ස්වභාවය හැබැයි බුද්ධක්ෂණය කියලා අපි කතාවම නෙන්නේ දැන් මේ මහායාන බුදුදහමේ අන්න හරි. ඕක තමයි මම පෙන්නන්න යන්නේ. තේරවාදයේ මහායානය කියලා මේ නිවන් මාර්ගයේ දෙකක් නැහැ. මහායානයේ කතා කරන්නේ බුද්ධක්ෂණය ඉස්සරහට අරගෙන. ඒගොල්ලන් පෙන්නන්නේ බුද්ධක්ෂණය කියන්නේ මේ සිතුවිලි වලින් මිදලා නිවනම තමයි. ඒගොල්ලෝ බුද්ධක්ෂණය කියන්නේ. මහායානයේ බුද්ධක්ෂණය කියන්නේ. සේරම බුද්ධ වෙන්නේ. සේරම බුද්ධ වෙන්නේ. ඒක බොරුවක් කියන්නේ ඒක එහෙම බෑ. සෝවාන් බුද්ධාගම යනාගාමි අරහත්. ඔය විදිහට යන්නේ. නෑ. එහෙම නැත්නම් මේ කුසල් වලලා එහෙම යන්නේ. අයියා කියප එක පොඩි මේ ප්‍රශ්නයක් තියෙනවා. මහායානෙත් සෝවාන් සකදාගාමී අනාගාමී තමයි යන්නේ. වචනවල ප්‍රශ්නයක් විතරයි මෙතන තියෙන්නේ. අර මහායානෙ තුල පෙන්නන ඒ ධර්මයේ පෙන්නන තැන් බැලුවාම ඒගොල්ලෝ නාම රූප පරිච්ඡේදයක් කරනවා. දැන් තේරවාදී කිව්වට අපිත් නාම රූප පරිච්ඡේදය පච්චේ පරිග්‍රහ ඥානෙ තමයි කරන්නේ. ඔය වචන ඔක්කොම අයින් කරාම දැන් සෝවාන් කියන්නේ පච්චේ පරිග්‍රහ ඥානෙ තියෙන්නේ. පච්චේ පරිග්‍රහ ඥානය කියන්නේ නාම රූප වලින් මිදෙන එකයි. දැන් මහායානෙ කරන්නේ නාම රූප වලින් මිදෙන එකයි. තේරවාදීන් කරන්නේ නාම රූප වලින් මිදෙන එකයි. ධර්මයේ ගමන් කරන මාර්ගයේ ප්‍රතිපදාව එකමයි. අපිට ඒක වෙනසක් පේන්නේ නැහැ.
එතකොට ඒගොල්ලෝ නිවන් දකින විදිහටමයි මේ නම් එක එක ඒවා දාගත්ත එකයි මේ ප්‍රශ්නේ තියෙන පාට කතා පාට නම් ටික. නමුත් ඒ නම් ටිකයි අර ICT එකේ ICT එකයින් කරාම මදේ එකයි වගේ ඔක්කොම නිවන් දකිනවා. එතකොට දැන් අපිට ඒක නිසා මේක කිසිම ගැටලුවක් නැහැ. මහායානයේ අයත් තේරවාදයේ අයත් ඔක්කොම යන්නේ එක මගක්. සේරම නිවන් දකිනවා. හොඳටම පැහැදිලි මහායානයේ ඇත්තටම හරි පිරිසුදුවට මේ මඟ පෙන්නනවා. මේ ඒක අපිට නැහැ කියන්න බෑ. ඒගොල්ලන් පෙන්නන්නේ උපදේශ බාහිර මේ ප්‍රායෝගික ප්‍රැක්ටිකල් පැත්තකින්. ඒගොල්ලෝ පෙන්නන්නේ මේ බඩු මුට්ටු නැති වෙන එක ප්‍රායෝගික පැත්තෙන් පෙන්නනවා. ප්‍රායෝගිකව තමයි ඒගොල්ලන් නිවන් මඟ පෙන්නන්නේ. ඒක දැන් තේරවාදීන් බ්‍රාහ්මණ ආගමත් එක්ක Hindu ආගමත් එක්ක සමතයත් එක්කලා ඒ ධ්‍යාන මට්ටම් වලින් ගිහිල්ලා සමාධි වලින් ගිහිල්ලා තේරවාදී ඊට වැඩි පැටලිලා ඉන්නේ මට පේන විදිහට. අපේ මහායානේ මට පේන ඊට වැඩි ලියාගෙන යනවා වගේ. ඒක නිසා බුරුමේ තායිලන්තේ මියන්මාරේ රහතන් වහන්සේලාගේ අපි අචංචාහිමිය අපම් බ්‍රාංශවංශ මේ වගේ අපිට දැන් දියුණු භික්ෂුන් වහන්සේලා හම්බ වෙනවා. මහායානේ ගොඩක් පවතින්නේ චීනය, කොරියාව වගේ රටවල්. තායිලන්තේ මුළුමේ ඒ තේරවාදී තියෙන දෙකම තියෙනවා. දෙකම තියෙනවා. ලාමාවරු ඇවිල්ලා තනිකර මහායාන. හැබැයි මේ මහායාන කියන මට කිසිම ගැටලුවක් නැහැ. දැන් අපි හිමාලයට ගියාම එක පැත්තක් නේපාලේ අනිත් පැත්තේ අපිට දැන් පුද්ගලයාගේ මනස කියන්නේ සත්‍ය අවබෝධය කියන්නේ සත්‍ය අවබෝධය වැදගත්. ඒ වචනේ හරියි. සත්‍ය අවබෝධය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එක ඒක ලාමාවුරුද ටිබෙටේ ඉන්න අයද ජපානයේ ඉන්න අයද අදාළ නෑ අපිට ඒ පුද්ගලයාගේ මනස දියුණු කරගෙන යන්න මෙතන ආත්මීය භාෂාව මේ බුදු දෙවියන් තමයි මෙහෙම දෙයක් කියනවා විමානය ලබනවා නම් අනිවාර්යයෙන්ම මහාන වෙන්න ඕන නැහැ සිව් දරන්න ඕන නැහැ. දැන් අනාගාමී උග්‍රසිටුතුමා අනාගාමී කියන්නේ නාම දැන් රූපේ මිදිලානේ. අනාගාමී සිටුතුමා නාම රූප පරිච්ඡේදයට ගිහිල්ලා. එතකොට අනාගාමී සිටුතුමා නිවන් දැන් අනාගාමී කියන්නේ ඒ කෙනා නැවත මේ ඝන ශරීරයකට එන්නේ නැහැනේ. දැන් මේ ශක්ති කතාවක් නේ තියෙන්නේ. විඥානයේ කතාවක් නේ තියෙන්නේ. දැන් විඥානයේ දැන් නිවන කියන එක අයියා මෙහෙමයි. නිවන් කවදාවත් නිවන් දකින්න කෙනෙක් නැහැ. කෙනා නැති වෙන තැනයි නිවන තියෙන්නේ. කවදාවත් නිවන් ගිහිලා පාටියක් දාන්න බෑ. මොකද කෙනා නැතුව කොහොමද පාටි දාන්නේ? ඒ කියන්නේ ඒ වගේ සෝවන් වෙලා පාටි දාන්නත් බෑ. නිවන අවබෝධ කරගත්තු වෙනාට ඊට වැඩි සම්පතක් නෑ. ඒකත් වැරදි. සම්පත් තියෙන්නේ ලෞකික භූමියේ. විතර මේ භාෂාවේ ප්‍රශ්නේ තියෙන්නේ. භාෂාවේ අන්තයක් තියෙනවා හඳුනගන්න. අර උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ භාෂාවෙන් තියෙන්නේ. නමුත් මේ නිවනේ ඒක නෑ. ඒක නිසා ඔය කෙනෙක් තියෙනවා කිව්වත් වැරදි. දැන් මේක සතුටක් තියෙනවා කිව්වත් වැරදි. මේ මොකක්වත් තියෙනවා කියලා ගන්න බෑ. ඇත්තටම මේකේ තෙලුත් ඉවරනම් තිරත් ඉවරනම් පහළ නිවිගියා කියන එකම තමයි ශක්තිය දැන් ඇතුලේ ජෙනරේට් වෙනවා ශක්තියම ජෙනරේට් වෙන ශක්තිය ශුන්‍ය වෙන ස්වභාවය තමයි මේක පේන්නේ. ඒක අපි පොට්ටපාස සූත්‍රයේ තමයි හොඳට පෙන්නන්නේ බුදුන් වහන්සේ. විවේකද ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥා සමාජ ප්‍රීති සුඛ සුකුම සත්‍ය සංඥා මේකේ සුඛ සුකුම සත්‍ය සංඥා ප්‍රථම ධ්‍යාන ද්විතීක ධ්‍යාන තෘතීක ධ්‍යාන ප්‍රීතිද ප්‍රීසුකුම සත්‍ය සංඥාව ඊට පස්සේ උපේක්ඛා සහගත ප්‍රීසුකුම සත්‍ය සංඥාව ආකස්සඤ්ඤං ආයතන ප්‍රීසුකුම සත්‍ය සංඥාව විඥානං ආයතන ප්‍රීසුකුම සත්‍ය සංඥාව උතර ආකින්ඥායතන ප්‍රීසුකුම සත්‍ය සංඥාව නසන්නසන්න රිසුස සුකුම සත්‍ය සංඥා මේ කියන්නේ දැන් අයියා ගාව තියෙන්නේ රළු සංඥා. දැන් අයියා දැන් තේකෙන් සතුට විඳිනවා නම් රස බලනවා නම් රළු සංඥාවක් තියෙනවා. දැන් පාට හැට පෙළ ලස්සනයි කියලා හිතෙනවා නම් රළු සංඥාවක් තියෙනවා. දැන් ඒ සුකුම වෙනකොට මේකේ අර අගේ අඩු වෙනවා. අර 5000 කොලේ වටිනාකම නැති වෙනවා වගේ. සුකුම වෙනවා කියන්නේ ඒක සහල් වෙනවා. දැන් වේදනා සංඥා වේදේති නිරෝධ සමාපatti. සංඥාව සුකුම වෙනවා. සංඥාව වේදනාව නිරෝධයට යනවා. බුදුන් වහන්සේ හරි රහතුන් වහන්සේලා හරි මේ නිවන් දැකපු මේකෙන් මිදුණු අය, ඒ කියන්නේ සිතින් මිදුණු අය, රහතන් වහන්සේලා සංඥා වේදිත නිරෝධ සමාපත්තිය, අරහත් සමාධිය මේ කියන තැන තමයි ඉන්නේ.
විවේක හැම මොහොතකදීම ගත කරන්නේ සංඥාව සුකුම කරගෙනයි. ඒ සංඥාව සුකුම කරගෙන එක සංඥාවකටවත් ඇලෙන්නේ නැහැ. සබ්බේ ධම්මා නාලං අබිනිවේසා. එන කිසිම දෙයකට රින්ගන්නේ නැහැ සිතුවිලි වලට. සිතුවිලි ඔහේ ගලනවා. හුලඟ වගේ ඒවට එකකටවත් ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. සංඥාව සියුම් සංඥාව සුකුම වෙලා නැති ස්වභාවයකින් පවතින. ඒක සංඥාව නැති නිසා තමයි විදුලි කොටුවත් ඇහෙන්නේ. අර තත්ත්වයටපත් වුණාම තමයි ඔය ස්වභාවය එන්නේ. එහෙනම් මේ ඒ ස්වභාවයේ ප්‍රතිපදාව තුළ තමයි ප්‍රායෝගික පැත්තෙන් තමයි ප්‍රත්‍යක්ෂ වෙනවම තමයි යමක් දැනෙනවා මේ දැන් කිසි දෙයකට ඇලෙන්නේ නැති ස්වභාවය ටික ඒක යන්නේ විරාගයේ නිරෝධේ හරහා. ඒ කියන්නේ නිබ්බිදාන්ති විරාගන්ති නිරෝධං මොකද පටිච්චසමුප්පාදයන් පස්සේ කියන තමයි යන්නේ. හැබැයි අයියට විශේෂ දෙයක් තියෙනවා කියන්නේ. අයියා දන්නව නේද දැන් මරුණාම ගිහිල්ලා තිරියන් ලෝකෙ ඉපදී කියලා අයියා හිතනවා නේද? හිතනවා නේද මේ දැන් ලෝක 11ක් තියෙනවානේ කාම භූමිය. සතර පාය, මනුස්ස ලෝකේ, සදෙව් ලෝකේ. අයියා දැන් ඊට පස්සේ තියෙනවානේ රූපාවචර ලෝක 16ක්. දැන් මොනවාරි තියෙනවද ප්‍රථම ධානයෙන් බැලුවොත් ඔය බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිතේ මොකක් හරි එකක් තියෙනවා. නමක් තියෙනවනේ එහෙම දැන් ඉගෙනගෙන. අසන්න සංජේත වෙනකන් තියෙනවා. ඊට පස්සේ උද්දාවාස ටික තියෙනවා පහ. ඊට පස්සේ තියෙනවා පරිත්තාවේ පරිත්ත සුභේ අකනිතාව ඔය ටික තියෙනවා. සුදස්ස අකනිතාව. ඊට පස්සේ තියෙනවා අරූප අවචර ලෝක ටික. ඒ කියන්නේ ආකාසඤ්ඤායතනේ විඥානායතන අකිඥාන නැසනවා. දැන් 31ක් තියෙනවානේ. ලෝක. අයියා හිතන්නේ ඔය 31 තියෙන හිතේනේ. දැන් මේකේ කතාව වෙන්නේ මේකයි. මම කියන්නේ හිත ඇතුලේ ගැටීම වැඩි සිතක සංඥාවේ රළු ස්වභාවය වැඩි නම් මේක ඇවිල්ලා තේජෝ ධාතුව වැඩි නම් ඒක දැනෙන්නේ ඒ මට්ටම ඉන්නකොට යාට දැනෙන්නේ තේජෝ ධාතුවේ. තේජෝ ධාතුව වැඩි නම් කම්පන චංචල වැඩි භාවනා කරනකොට කම්පන චංචල මේ කම්පණය වෙනවා ඇතුලෙන් දැනෙනවා. මේ කම්පන වල ගැටීම් වැඩි දැනෙනවා, ඇලීම් වැඩි දැනෙනවා. තද ගතිය දැනෙනවා. අන්න යා තද ගතිය වැඩි වෙන්න නිරේට යනවා. ඒ කියන්නේ විඥානයේ දැන් මේ ශරීර කූඩුව පොළොවට පස් වෙනකොට මේක ගැලවුනේ නැත්තම් මෙතනින් යා සුකුමව කරලා මේක සංඥාව සියුම් කරේ නැත්තම් ඒක ඝන නිසා ඒ ශක්තිය ඒ කියන්නේ අපි තුමු වොට් 5ට වැඩිය වොට් 10 ප්‍රබලයි. වොට් 10ට වැඩිය 100 ප්‍රබලයි. දැන් මේක ඇතුලේ තිබුණොත් එහෙම දැන් වොට් 250ක් වගේ. දැන් වොට් 5 තිබ්බොත් කරන්ට් එක අඩුයි. දැන් මේ කියන්නේ වොට් කිව්වට මේ කරන්ට් එකේ නෙමෙයි මේකේ තියෙන චුම්බක ශක්තියක්. මේ චුම්බක ශක්තියයි කරන්ට් එකටයි අතරමැදි ශක්තියක් විඥානය කියන්නේ. චුම්බක ශක්තියයි කරන්ට් එක ශක්තිය අතරමැදි ශක්තියක්. මම මේ උපකල්පනයක් අරගෙන දෙන්නේ. මේක කරන්ට් එකක් නෙමෙයි. මේකට වෙන්නේ මේකයි. ශරීර කූඩුව වලට පස් වෙනකොට මේ කියන ශක්ති ස්වභාවය මේ පේන මෙහෙම එකක් නෙමෙයි. ඇහැට නොපෙනෙන තරම් මේ අංශුවටත් නැති තරම් ශක්තියක තියෙන අංශුවකක් නැහැ. පරමාණු පිපුරන ශක්තියක් එනවනේ ඩෝංගල් අන්නේ වගේ එක පරමාණුවක්වත් නැහැ. ඒ තරම් ශක්තිය අල්ලන්න බැරි එකක්. මේක පිහිටනවා දැන් අයියට කළු ගලකට යම් කිසි දෙයක හිත ගැටලා තිබුණොත් දැන් මේ සිත පොළොවට පස් වෙන වෙලාව චුතිසිත සකස් වුණොත් අර කළු ගලේ පිහිටනවා. අයියා බුම්මාට දෙවියෙක් වෙනවා. එහෙම නැත්නම් මේක පෙරේතෙක් වෙනවා. ඒ කියන්නේ මේ ගින්න වැඩි නම් ඇලෙන ගැටෙන නම් පෙරේතෙක්, ඇලෙන නම් දෙවියෙක්. මෙන්න මේ ස්වභාවයටම මේක දැන් මේ ඇතුලේ තියෙන මේ අපිට මේක මීටර් මිනිස්සු හිතනවා නෑ තේරෙන්නේ නැහැ කියලා නෑ. මිනිස්සුන්ට හොඳට තේරෙනවා මට කේන්ති අයියා කියලා මගේ හිත ඇතුලේ දැන් ගින්නක් තියෙනවා. ආසාවක් ගින්නක්. එකක් ගින්නක් එකම ස්වභාවය තියෙන්නේ. කේන්තියක් ගින්නක්. එකම ස්වභාවය තියෙන ගින්නේ වෙනසක් නෑ. ගින්න නම් මෙයා එලෝගෙන යනවා. ආසා කරන එකත් එලෝගෙන ගිහින් ඔයනවා. එපා කරන එකත් ඒ දුවගෙන ගිහිල්ලා පැත්තකට අයින් කරලා දානවා. ඒ වගේ හිත ඇතුලේ කතාව අමුතු කතාවක්. සංඥා කතාවක් තියෙන්නේ. සංඥා සුකුම වෙන කතාවක් තියෙන්නේ. හැබැයි මේ විඥානේ දැන් මැරෙන මොහොතේ මේ ශරීරය වලට පස්සේ හරිම භයානකයි. මට කියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මම දන්නේ නැහැ මේක කියන එක හරිද වැරද්ද කියන්න. වැරදි නම් සමාව ඉල්ලන හැමෝගෙම මට පුළුවන් කමක් තියෙනවා කෙනෙක්ගේ හිත ඇතුලේ මෙයා නිරයට යනවා කියලා කියන්න. මට පේනවා යාගේ හිත ඇතුලේ කම්පණය වෙනවා. චංචන කම්පන. මට තේරෙනවා යා ගින්නක ඉන්නවා. මට තේරෙනවා මෙයා ගින්න ප්‍රබලද නැද්ද කියලා. ඒ ප්‍රබල උච්චවචන වෙනවා මට පේනවා. මම බොරු කියන්නේ මට පේනවා. ඒක මම දන්නවා මෙයා නිරයට යනවා කියලා. අතර මේ දැන් මෙලාවේ යා hina වෙලා ඉන්නේ සමහරට කෙනෙක්. සමහරට සතුටින් ඉන්නේ. යාට බඩුමුට්ටු ලැබෙන්න සතුටු වෙනවා. බඩුමුට්ටු වලින් සැප හොයනවා. මෙයා යනවා නිරේට.
මෑ නේද බඩු මුට්ටු වැඩියෙන් හොයන්න සැප වෙලා එයාට එතකොට ලැබෙනවා මායя ඉන්නවා කියන්නේ සිත කියන්නේ මායяමයි. මායя එන එළිය කොහෙවත් නැහැ. සිත ඇතුලේ මේවා ලැබෙන සතුට දෙන්නේ මායя. එතකොට යාර සල්ලි ගොඩක් ලැබෙන සතුට දෙන්නේ මායя. ඒ ගින්න තුල මායя හොයන තැනට යනවා දුගතියට. හැබැයි ඒක ලැබෙන එයා හිතනවා නෑ මම දිව්‍ය ලෝකෙට යයි මට දැන් මෙච්චර ලැබෙනවා එහෙම විචය අපි දන්න ලෝකේ නෑ. ඒ කියන්නේ තව කේන්ති යන කෙනෙක් ඉන්නවා කියෝ. ආවේගකින් වෛරයකින් හතර වටේට වෛරක්කාරෝ තියාගෙන මහා දුෂ්ට විදිහට ඉන්නවා. අර බඩු මුට්ටු එකතු කරපු එක්කෙනාට ආපු ගින්නත් සමානයි. අර වෛරයෙන් තන ගින්නත් සමානයි. මුන් දෙන්නම නිරේට යනවා. මේකේ තියෙන ගින්නේ ප්‍රශ්නයක්. මේකේ තියෙන බඩු මුට්ටු වල ප්‍රශ්නයක්වත් මේ වෙන මොකක්වත් නෙමෙයි. ඒක සිතේ මනවනේ යන්නේ රාග දේශ ගින්නේ ප්‍රශ්නයක්. මේ ගින්න නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ ශක්තියේ විඥානේ. ඊටත් නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ශරීර කූඩුව පොළවට පස් වුණාට හේතු සේනවා මේ විඥානය සකස් වෙනවා. ඇත්තටම කිව්වොත් මෙතනින් කවුරුත් කොහෙවත් යනව නෙමෙයි. දැන් මෙන්න මේ උදාහරණ හොඳට බලන්න කොහොමද මේක වෙන්නේ කියන එක. මොකද උපදින හැටි මම මේ කියන්නේ මේ චුතිසිත යන හැටි මම මේ කියන්නේ. මේ පරමාර්ථ විඥාන ඥානෙ කියන්නේ. දැන් ඔන්න දැන් අඹ ගහේ කොළ 5000ක් තියෙනවා. දැන් බුදුන් වහන්සේමයි මේ අඹලිට මේ බුදුන් වහන්සේමයි මේ අඹ වනේ උපමාව දෙන්නේ ආනන්දට කියන්නේ. ආනන්ද මේ අඹ ගහේ කොළ යම් කෙනෙකුට බලන්න ඕන නම් එක කොළයක් ගන්නවා. ඒකේ තියෙන නාරටි විඤ්ඤාසයේ කොම් බැලුවා කොළ 5000ම බැලුවා වගේ තමයි. මේක බුදුන් වහන්සේ උපමාවනේ මේ බලන්නකෝ. මේ සිතේ එක සිතක් ශක්තිය මේ විදිහට බලන්න ඕනේ. මේ විශ්වයේ තියෙන අනන්ත සක්වලක කෙරවලක තියෙන ශක්තියත් ඔකමයි කියන්නේ. මේ දැන් මෙතන මේ එළියෙන් අපි මෙහෙම අංශුවක් ගන්න. අරගෙන මේ අංශු හොඳට බලන පරීක්ෂණාගාරයක තියෙනවා. බැලුවම ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන මේ වටේට කැරකෙන න්‍යෂ්ටිය මැද තියෙන ඔක්කොම අනිත් එකක් ගන්නවා. ඒක රසායන විද්‍යාවේ එක නම් තියෙනවනේ මේක කාබන් කියයි අරකගේ. මොකක් ගත්තත් රූපේ එකයි. න්‍යෂ්ටිය මැද්දේ වටේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන. යකෝ ඊට පස්සේ ගන්නවා විශ්වයේ රූපේ. ගැලැක්සියක් තියෙනවා. අනන්ත සක්වල ඔක්කොම ටික ගන්නවා. මේක බුදුන් වහන්සේ කියන්නේ මේ ඇතුලේ තියෙන විඥාන ශක්තිය මෙතන තියෙන අනන්ත සක්වල කෙරවල උපදින ඔයා. මෙතන ෆ්‍රීකවන්ස් එනවා කියන්නේ මේ ලින්ක් එනවා කියන්නේ ඔයා මැරෙනකොට මේක එනවා ශරීරය වල වස්තුන මේ ශක්තිය අතන සකස් අන්න අතන ඔයයි සමහරට පොළොව ඇතුලේ දැන් මේ ගින්නේ කතාව මේකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ විඥානේ 5 වොට් නෙමෙයි. දැන් ඔයා 5 වොට් වලින් මැරෙයි. තව කෙනෙක් වොට් 10න් මැරෙනවා. තව කෙනෙක් වොට් 100න් මැරෙනවා. තව කෙනෙක් වොට් 200න් මැරෙනවා. මම පොතක් ලියුවා පිටු 300ක් CR පොතක්. තනිකර මේ කතාව කියන්නේ වොට් 5න් මැරෙන කෙනා මේ තිරියන් ලෝකේ. වොට් 10න් මැරෙන කෙනා പ്രേත ලෝකේ. වොට් 50න් මැරෙන කෙනා අසුර ලෝකේ. වොට් 100න් මැරෙන කෙනා අර කියනවා මේකේ තිරියන් ලෝකේ. මේ විදිහට ලෝක ටික පෙන්නලා කියනවා වොට් මේ ගාන වැඩි කළා දාලා කියනවා නිරේ උපදිනවා කියලා. මේ විදිහටම අනිත් පැත්තට කියනවා යමෙක් මේ ධර්මය අවබෝධ කරගෙන වොට් ගාන මේ විදිහට සීරෝ කරොත් වොට් දෙකට බස්සනවා. වොට් එකට බස්සනවා. මම දිව්‍ය ලෝකේ. වොට් එකට බස්සනවා. මම බ්‍රහ්ම ලෝකේ. වොට් නැත්තරම නැති වුණොත් නිවන් දකිනවා. මම මේක ලිව්වා පාටවලින්. මනුස්ස ලෝකේ උපදින්නේ රතු පාටි කිව්වනේ දවසක්. කිව්වා. නමුත් මෙයාගේ පෞරුණුත් මෙයා මේ බුදුහාමුදුරු කර්ම